हाय बॉन्डे पुते पंथी आरंभ करने सूदाනම් වෙන්න ඉක්මනින් සම්බන්ධ වෙන්න. හරි. හරි. පුතේ අපි ගිය සතියේ අවසානයේදී කතා කළේ දිග ස්කන්ධය කාලය සඳහා මාන හඳුන්වා දීලා ඒ ඇසුරෙන් व्युत्पन्न भौतिक राशि වල මාන ලියා දැක්වීම සම්බන්ධව. චුට්ටක් මට බල්ලා කියන්න සවුන්ඩ්ස් හරියද කියලා. සවුන්ඩ් එක කොහොමද කියලා බල්ලා කියන්න. හරිනේ. හරි. ऑनलाइन इन दरुव संबंध වෙන පන්ති පටන් ගන්න තියෙනවා. සවුන්ඩ් එක පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා කියලා දානවා zoom එකේ කොහමද? උතන අවුට් එක. හරි. එහෙනම් අපි අද දවසේ වැඩ කටයුතු ටික ආරම්භ කරමු. zoom එකේ ඉන්න ළමයි කැමරා ටික ඔන් කරන්න. zoom එකේ ඉන්න කැමරා ඔන් කරන්න. හරි පුතේ. මේ සතියේ ඔයගොල්ලන්ගේ භෞතික පන්ති වල කෙරෙන්නේ වර්ණීය මූලධර්මයේ සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව. හරි. හරි. දැන් ගන්න පුතේ ඔයගොල්ලන්ට මාන සම්බන්ධව දීලා තියෙන නිබන්ධනය. මාන සම්බන්ධව දීලා තියෙන නිබන්ධනය ගන්න. අරගෙන පළවෙනි පිටුවේ පළවෙනි ගාන හදන්න බලන්න. මේ ව්‍යුත්පන්න භෞතික රාශි වල මට MLT ඇසුරෙන් මාන ටික හොයලා දෙන්න. මේ ව්‍යුත්පන්න භෞතික රාශි වල මට MLT ඇසුරෙන් මාන ටික හොයලා දෙන්න. අපිට මේ ගාන කපලා දාන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ වල ඉඳලා I දක්වා සීමා වගේ මුලින් දාගත්තොත් ඇති. පළවෙනි පිටුවේ පළවෙනි ගාන හදන්න මාන විශ්ලේෂණයේ මාන ගොඩනැගීම යටතේ. හරි. zoom එකේ ඉන්න ළමයි කැමරා ටික ඔන් කරගන්න. ටියුට් එකේ පළවෙනි පිටුවේ පළවෙනි ගාන. පුතේ ඔයගොල්ලන්ට මේකට අවශ්‍ය කරන සමීකරණයන් ඒකක ටියුට් එකේ තියෙනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ව්‍යුත්පන්න භෞතික රාශි වල සමීකරණයන් ඒකක ටියුට් එකේ තියෙනවා. හරි. හදයියා. අපි ගිය සතියේ කතා කළා දිග ස්කන්ධය කාලය සඳහා L M T කියන මානයන් ලබා දීලා තියෙනවා. නෑ ගාන දාලා තියෙන එක වැරදි. මාන ටියුට් එකේ පළවෙනි ගාන එන්න ඕනේ පළවෙනි පිටුවේ.
මාන ටියුට් එකේ පළවෙනි පිටුවේ පළවෙනි ගාන. මම ගෲප් එකට දාලා තිනවා. කමන්න ඒක දාන්න අවශ්‍ය නැහැ. දැන් මම කොහොමද සාකච්ඡා කරනවා මේක. මාන ටියුට් එකේ අන්තිම පිටුවේ තියෙන සමීකරණත් අර ටිකම තමයි. ඕන එකක් පාවිච්චි කරන්න. හරි? මම ඔයගොල්ලන්ට දිගේ මානය L කියලා දුන්නා. කාලේ මානය විශේෂයෙන් මම මේවා තියන්නේ කියන එකත් පැහැදිලි කළා ඔයගොල්ලන්ට. ස්කන්ධේ මානයෙන් කාලේ මානයට ඒ අනුව මේ මාන භාවිතයෙන් අපි ගත්තොත් වේගය අපි ගිය සතියේත් මේවා ලිව්වා. වේගය සමීකරණය ලියන්න පුතේ. සමීකරණ ලියලා මාන ආදේශ කරන්න. වේගය කියන්නේ දුර බෙදීම කාලය. ඒතර දුර සහ කාලයේ මාන තමයි ගන්න ඕනේ. දුරේ මානය L කාලය T. ඒ අනුව LT ඍණ 1යි. හරි. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය. ඒ අනුව මානය වෙන්නේ LT ඍණ 1යි. හරි. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. සමීකරණ ලියන්න පුරුදු වෙන්න. ලියලා ආදේශ කරන්න ඒකක වගේම. මොකද මාන ටික වැදගත් පුතේ. ඉස්සරහට යන්න ඕන නම් ප්‍රවේග වෙනස මම කියව ප්‍රවේග වෙනස කියන්නේ ප්‍රවේගයක් මානය LT ඍණ 1 කාලයෙන් බෙදන්න කාලය T. මේ T පදේ රුට් රෙද්දී ඔයගොල්ලෝ දන්නවා දර්ශක ඍණ වෙනවා. යනුව LT ඍණ 1 කියන්නේ LT ඍණ 2. කෙනෙක් ආයේ ඒකක මතක් කරලා ඒකක හරවල ලියන්න බෑද? එහෙම කරන්න එපා. හරි? ඒක එහෙම කරන්න එපා. පස්සේ ඔයගලන්ට ඒක ප්‍රශ්නයක් වෙන එකයි. හරි. බලය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. එතකොට ස්කන්ධේ මානයෙන් ත්වරණය LT ඍණ 2. බලයේ මාන MLT ඍණ 2. පීඩනය පීඩනය කියන්නේ පුතේ බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය.
බලයමාන ml t ඍණ 2යි වර්ගඵල l වර්ගය l ට එකක් කැපෙනවා ml ඍණ 1 t ඍණ 2 ml ඍණ 1 t ඍණ 2 ඔන්න පුතේ පීඩනයේ මාන හරි ලියන් යන්න ඉක්මනට ලියන් විනාඩි කිහිපයක් දෙන්න මේක සම්පූර්ණ පොඩක් ලං කරලා පෙන්නන්න හරියට
හරි මම අනිකුත් භෞතික රාශි වල මාන ලියන්නම්. ගම්‍යතාවය පුතේ ගම්‍යතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය ලං කරන්න. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය ස්කන්ධය මානයෙන් ප්‍රවේගය L T ඍණ 1යි. ආවේගය ආවේගය කියන්නේ බලය වැඩි කිරීම කාලය බලය ml t ඍණ 2 දැන් උඩ හොයලා තියෙනවා කාලය t ඒ අනුව ml t ඍණ 1 කාර්ය කාර්ය කියන්නේ පුතේ බලය වැඩි කිරීම විස්ථාපනය. එතකොට බලය මාන ml t ඍණ 2යි බලය මාන ml t ඍණ 2යි විස්ථාපනය L ml වර්ගයට ඍණ 2යි ml වර්ගයට ඍණ 2යි තමයි කාර්ය මාන. ඊළාට ක්ෂමතාවයේ මාන ක්ෂමතාවය කියන්නේ පුතේ සමීකරණය බාන අන්තිම පිටුවේ නැත්නම් ඒකකට යුට් එකේ තියෙනවා කාර්ය බෙදීම කාලය. අනිවාර්යෙන් භෞතික රාශියක මානය කියද්දී කොටු වරාන දාන කාර්ය ml වර්ගයේ t ඍණ 2 බෙදීම කාලය ml වර්ගය t ඍණ 3 ml වර්ගයේ t ඍණ 3 ඊළාට ලක්ෂයක් වටා බලයක ගූර්ණය ලක්ෂයක් වටා බලයක ගූර්ණය බලන්න පුතේ සමීකරණය ලක්ෂයක් වටා බලයක ගූර්ණය කිව්වහම බලය වැඩි කිරීම විස්ථාපනය නැත්නම් ලම්බදුර බලය ලං කරන්න ml t ඍණ 2යි ලම්බදුර L ml වර්ගය t ඍණ 2යි අවස්ථිති ගූර්ණය අවස්ථිති ගූර්ණය අවස්ථිති ගූර්ණය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම අරය වර්ගය ml වර්ගය අවස්ථිති ගූර්ණය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම අරය වර්ගය ml වර්ගය. හරි සංඛ්‍යාතය සංඛ්‍යාතය කියන්නේ එකයට කාලය t ඍණ 1යි කියලා යන්නේ t ඍණ 1යි. හරි එක එන්නේ නැහැ මානවලදී තිලක්කම් එන්නේ නැහැ t ඍණ 1යි කියලා යන්නේ සංඛ්‍යාතයේ මානය. හරි
මේ සීමාව සම්පූර්ණයෙන් පෙන්වන්න පොඩ්ඩක්. මම නම් ෆොටෝ එකක් දාන ගෲප් එකේ. ප්‍රැක්ටිකල් ඔන්ලයින් විතරක් ඉන්න ළමයින්ට මම පැහැදිලි ලෙස කියලා තියෙනවා අදාළ ආයතන වලට මම ඕගොල්ලන්ව එක දවසක ගෙන්නනවා සියලු පරීක්ෂණයන් වල තියරි ඉවර කළාට පස්සේ ගෙන්නලා ප්‍රැක්ටිකල් පහම එක දවසේ කරනවා ඔන්ලයින් ඉන්න ළමයින්ට පන්තියෙන් නැති. හරි? ඒකක වගේම පුතේ මේ භෞතික රාශිය වල මානත් වැදගත්. ඊළඟට තරංග ප්‍රවේගය m බලා ගන්න. ඒකක වගේම මේ භෞතික රාශිය වල මානත් ඔබට මතක තියෙන්න ඕනේ. හැබැයි ඒකක පාඩම වගේ මේක ලොකු පාඩමක් නන් නෙමෙයි. හරි බලන්න තරංග ප්‍රවේගය තරංග ප්‍රවේගය කියන්නේ සංඛ්‍යාතයේ වැඩි කිරීම තරංගායාමය. සංඛ්‍යාත ඒකකයේ ඍණ 1යි තරංගායාමයේ මීටර. ඒකකයේ ms ඍණ 1යි. හරි. ඊළඟට ධ්වනි තීව්‍රතාවය sound intensity ධ්වනි තීව්‍රතාවය කියලා කියන්නේ පුතේ ක්ෂමතාවයේ බෙදීම වර්ගඵලය. ක්ෂමතාවයේ මාන උඩ හොයලා තිනා ඔයගොල්ලෝ ml වර්ගයේ t ඍණ 3 බෙදන්න l වර්ගයෙන් m t ඍණ 3 mt ඍණ 3 ඔන්න ධ්වනි තීව්‍රතාවයේ මාන. පෘෂ්ඨික ආතතිය පෘෂ්ඨික ආතතිය surface tension. පෘෂ්ඨික ආතතිය කියලා කියන්නේ පුතේ බලන්න සමීකරණයේ බලය බෙදීම දිග. අන්තිම පිටුවේ තියෙනවා බලා ගන්න. හොයාගන්න පුළුවන්. ඒක කොටස් කරලානේ තියෙන්නේ ඔයගොල්ලෝ. ඉතින් මේක ලොකු අමාරු දෙයක් නෙමෙයි. L ටෙල් කැපිලා යනවා m t ඍණ 2. mt ඍණ 2. ඒකීය දිගක ස්කන්ධය ඒකීය දිගක ස්කන්ධය ඒකීය දිගක ස්කන්ධය කියන්නේ ස්කන්ධයේ බෙදීම දිග ml ඍණ 1. चालक शक्तिය चालक शक्तिය කියන්නේ භාගයයි ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගයේ වර්ගය. භාගය එන්නේ නැහැ. ස්කන්ධයෙන් ප්‍රවේගයේ lt ඍණ 1 වර්ගය. ml වර්ගයේ t ඍණ 2.
ml වර්ගයට ඍණ 2 විභව ශක්තිය විභව ශක්තිය කියන්නේ ස්කන්ධය ත්වරණය උස ml වර්ගයට ඍණ 2 ඔන්න විභව ශක්තිය හරි හරි මේකේ අඩුපාඩු තියෙන ඉක්මනට හදාගන්න සරි මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා ඒකකයක් ලියවිලා තියෙනවානේ තරංගේ මාන වලට සංඛ්‍යාතයේ මාන ටීරින 1යි තරංගායාමයේ LT ඍණ 1යි තරංග ප්‍රවේගයේ මානමයි එන්න ඕන මගේ අතින් ඒකකයක් ලියවිලා හරි හරි ඔය සීමාව අඩුපාඩු හදාගන්න ඉක්මනට තරංග ප්‍රවේගයේ මාන LT ඍණ 1යි එන්නේ හරි ඊළඟට අපි යමු ඝනත්වයේ මාන හොයන්න මේක පුතේ ෆොටෝ එකක් දාලා තියෙන ගෲප් එකේ බලාගන්න ඝනත්වය ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම් පරිමාව ස්කන්ධයේ මානය m පරිමාව l ඝනය ඒ දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උසනේ ml ඍණ 3යි ml ඍණ 3යි හරි ඊළඟට ඒකීය පරිමාවක ශක්තිය ඒකීය පරිමාවක ශක්තිය ඒකීය පරිමාවක ශක්තිය කියන්නේ පුතේ ශක්තිය බෙදීම් පරිමාව සමීකරණයේ අන්තිම පිටුවේ තියෙනවා ශක්තිය මාන ml වර්ගයට ඍණ 2 ලියන්න පුළුවන් අපි චාලක ශක්තිය බව ශක්තිය මාන හේව පරිමාව L ඝනය L වර්ගයට L වර්ගයක් කැපුණාම L එකක් ඉතුරු ඒක ඉරුටෙද්දි L ඍණ 1යි T ඍණ 2යි ml ඍණ 1 T ඍණ 2 හරි තන්තුවක තීරයක් තරංග ප්‍රවේගය සමීකරණය බලන්න තන්තුවක තීරයක් තරංග ප්‍රවේගය කියන්නේ වර්ගමූල ආතතිය බෙදීම ඒකක දිග ස්කන්ධය හරි තන්තුවක තීරයක් තරංග ප්‍රවේගය
තීර්යක් තරංග ප්‍රවේගය වර්ගමූලයට එනවා ආතතිය. මම ඔයිට කලිනුත් ඕගලන් කිව්ව පුතේ තන්තුවක ආතතිය කියලා කියන්නේ බලයකට. ඒ නිසා බලේ මාන දාන්න ml ඍණ 2යි. ඒකක දෙකක ස්කන්ධයේ මාන දැන් ටිකකට කලින් හෙව්වා ml ඍණ 1යි. m ටෙම් කැපෙනවා. l ඍණ 1කට l කපන්න බෑ. දර්ශක වෙනස්නේ. මේ පදේ රුටගෙනාම දර්ශකයේ l වර්ගය වෙනවා. t ඍණ 2යි. මේකේ වර්ගමූලය lt ඍණ 1යි. තන්තුවක තීරයක් තරංග ප්‍රවේගයේ මාන lt ඍණ 1යි. ඊළඟට පීඩන අනුක්‍රමණය. කොහොමත් පුතේ ප්‍රවේගයක් නම් ඉතින් lt ඍණ 1 එන්න එපා. පීඩන අනුක්‍රමණය. පීඩන අනුක්‍රමණය කියන්නේ පීඩන වෙනස බෙදීම දිග. එල්ටෙල් සුළු කරන්න එහෙම බෑ. එල් ඉර උඩට ගේන්න දර්ශකේ ඍණ වෙනවා ml ඍණ 2යි t ඍණ 2යි. ml ඍණ 2යි t ඍණ 2යි. පීඩන අනුක්‍රමණයට මාන එනවා ml ඍණ 2 t ඍණ 2. ඔන්න පීඩන අනුක්‍රමණයේ මානය. හරි. හරි පොඩක් ඒ සීමාව සම්පූර්ණයෙන් පෙන්නන්න. ලියාගන්න පුතේ ටික. මම ෆොටෝ එකක් දාන්නම් ඒකෙත්. හරි. ඔන්න පුතේ ඒකක හෙව්වා වගේම ව්‍යුත්පන්න භෞතික රාශිය වල මාන හෙව්වා. මම ඔයගොල්ලන්ට ගිය සතියේ පැහැදිලි කළා ඇයි මූලික භෞතික රාශිය 7ක් තිබ්බට 3කට විතරක් මාන හඳුන්වා දීලා තියෙන්නේ. හේතුව අතීතයේ ඉඳන් පුතේ මේ මාන භාවිතා කළේ ප්‍රධාන වශයෙන්ම දිග ස්කන්ධයේ කාලය කියන කාරණා පදනම් කරගෙන පමණයි. හැබැයි ඔබට ඔන්න වර්තමානයේ උෂ්ණත්වයට මානයක් සංකේතයක් ඊළඟට ධාරාවට මාන හඳුන්වා දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් තියෙන සාධකයක් නෙමෙයි. දැන් අපි යමු මානවල ප්‍රයෝජන සම්බන්ධව සාකච්ඡා කරන්න. ලියන්න පුතේ මාතෘකාව හැමෝම ලියන්න. මානවල ප්‍රයෝජන. මානවල ප්‍රයෝජන. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මාන ලියා ගන්න බැරි වෙච්ච මම ගෲප් එකේ භෞතික රාශි ටිකේ මානවල මම බෝඩ් එකේ ලියපු එකේ ෆොටෝස් දාලා තියෙනවා. හරි? මානවල ප්‍රයෝජන. හරි. ආගන්න. පුතේ මානවල ප්‍රධාන ප්‍රයෝජන තුනක් අපි උසස් පෙළදී කතා කරනවා. දෙකක් නම් මීට කලින් ඒකක වලටත් කතා කරලා තියෙනවා. එකක් තමයි දී ඇති සමීකරණයක් මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. දෙවෙනි එක නියතේක මාන සෙවීම. මේ දෙකම ඒකක වලටත් කරලා තියෙනවා. දී ඇති සමීකරණයක් ඒකක වශයෙන් නිවැරදි බව පෙන්වීම වගේම දී ඇති සමීකරණයක් මාන වශයෙන් නිවැරදි බව පෙන්වනවා අපි. ඒ වගේම නියතේක මාන හොයනවා. ඊට අමතරව විශේෂ දෙයක් කරනවා. ඒ තමයි සමීකරණ ගොඩනැගීම. මේක තමයි මේකේ තියෙන වැදගත්ම කොටස. සහ විෂය නිර්දේශයේ පුරාම ඔබට වැදගත් වෙන කොටස. හරි? හරි. මානවල ප්‍රයෝජනයට තේලියන්න අංක 1. දී ඇති සමීකරණයක් මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම.
දී ඇති සමීකරණයක් මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. දී ඇති සමීකරණයක් මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. හරි. දෙක. ලියන දෙක. නියතේක මාන සෙවීම. 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 තුන්වෙනි එක මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම. මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම. මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම. මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනැගීම. හරි. ලියන්න අනුමාත්‍රකාව. දී ඇති සමීකරණයක් මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. දී ඇති සමීකරණයක් මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. දී ඇති සමීකරණයක් මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. හරි. අර ඉස්සෙල්ලා වගේමයි පුතේ අහගන්න. දීලා තියෙන සමීකරණයේ එක් එක් පදේ මාන හොයලා බලන්න. සමීකරණය පදවල මාන සමාන නම් අපිට කියන්න පුළුවන් සමීකරණයේ මාන වශයෙන් නිවැරදි කියලා. ලියන්න. දී ඇති සමීකරණයක යටින් ලියන්න. දී ඇති සමීකරණයක දී ඇති සමීකරණයක එක් එක් පදේහි දී ඇති සමීකරණයක එක් එක් පදේහි මාන පරීක්ෂා කර දී ඇති සමීකරණ එක් එක් පදේහි මාන පරීක්ෂා කර සමීකරණය මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. සමීකරණය මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම. හරි. අපි උදාහරණයක් ගමු. මේ තියෙන පුතේ ගලා යන ප්‍රවාහයක ගතික පීඩනය ලබා දෙනවා යයි කියන සමීකරණය. ගලා යන ප්‍රවාහයක් කියන්නේ ද්‍රව හෝ වායු ප්‍රවාහයක් ගතික පීඩනය ඒව ගැන හිතන්න ඕනේ. පීඩනය ලබා දෙනවා යයි කියන ප්‍රකාශය. P කියන්නේ පීඩනය, ρ කියන්නේ ඝනත්වය, V කියන්නේ ප්‍රවේගය. දැන් මේ සමීකරණය මාන වශයෙන් නිවැරදි කියලා ඔබෙන් ඇහුවොත් ඉස්සෙල්ලාම P වල මාන හොයන්න. හොඳින් මතක තියාගන්න මානය හොයන භෞතික රාශියට කොටු වරහන දාන්න. ml ඍණ 1 T ඍණ 2 පීඩනයේ මාන. භාගයයි ρ v වර්ග පදයේ මාන හොයන්න. භාගයට මාන නැහැ. ρ කියන්නේ ඝනත්වයේ මාන ml ඍණ 3යි. ප්‍රවේගය lt ඍණ 1 වර්ගය. ඒ අනුව ml ඍණ 1 T ඍණ 2 ml ඍණ 1 T ඍණ 2 ඒ අනුව එක් එක් පදයේ මාන සමාන බැවින් සමීකරණයේ මාන වශයෙන් නිවැරදි. ලියන්න මේ උදාහරණ ලියන්න.
පහත දක්වා ඇත්තේ පහත දක්වා ඇත්තේ පහත දක්වා ඇත්තේ පහත දක්වා ඇත්තේ ගලා යන තරල ප්‍රවාහයක ගලා යන තරල ප්‍රවාහයක ගලා යන තරල ප්‍රවාහයක ගතික පීඩනය වරහන තුළ P kinetic pressure වරහන තුළ P ගතික පීඩනය ලබා දෙන ආකාරයයි ගතික පීඩනය ලබා දෙන ආකාරයයි මෙහි රෝමගින් ඝනත්වයේද වීමගින් ප්‍රවේගයද නිරූපණය කරයි. වීමගින් ප්‍රවේගයද නිරූපණය කරයි. රෝමගින් ඝනත්වයේද වීමගින් ප්‍රවේගයද නිරූපණය කරයි. සමීකරණය මාන වශයෙන් නිවැරදි බව පෙන්වන්න. සමීකරණය මාන වශයෙන් නිවැරදි බව පෙන්වන්න. හරි. හදන්න මේක ලියාගන්න පුතේ මේක ලියාගන්න. මෙන්න මේ ගානක් අහලා තිනවා අර ගිය සතිය අපි හදපු අර කේනියතයාගේට අදාළව. පුතේ මේකේ ප්‍රවේගය තප්පරයට සෙන්ටිමීටර වලින් නම් තියන්නේ ආතතිය ග්‍රෑම් සෙන්ටිමීටර තප්පර වර්ගයට නම් තියන්නේ. සිම්පල් m කියන එක මිලිමීටරයට මිලිග්‍රෑම් වලින් තියෙන එක ඔයගොල්ලෝ පරිවර්තනය කරගත්තා නම් හරි. සෙන්ටිමීටරයට ග්‍රෑම් වලට. ඒකට අවශ්‍ය k යගේ තිබ්බනම් ඇති මෙච්චර දුර යන්න ඕනේ නැහැ. මිලිමීටරයට මිලිග්‍රෑම් කියන එක සෙන්ටිමීටරයට ග්‍රෑම් වලට පරිවර්තනය කරන්න ඕන අගේ අර හොයලා ඒක k ඉන්න තැනට ගෙනියන්න. එතකොට උත්තරේ එනවා. ඒක k ඉන්න තැනට ගෙනියන්න. හරි? මේක ලියා ගන්න. හරි. යටින් ලියන්න. එක් එක් පදේ මාන සමාන බැවින් එක් එක් පදේ මාන සමාන බැවින් සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. එක් එක් පදේ මාන සමාන බැවින් සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. එක් එක් පදේ මාන සමාන බැවින් සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. හරි. අපිට ගන්න පුළුවන් ද ටියුට් එකේ පළවෙනි පිටුවේ දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි? හරි. ගන්න පුතේ ඔයගොල්ලන් ටියුට් එකේ පළවෙනි පිටුවේ දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි. මට මෙන්න මේ ගණන් තුන හදලා දෙන්න බලන්න අපිට ස්ක්‍රීන් එකට දාන්න පුළුවන් නේද? දාන්න. මම ගෲප් එකකට දාන්නම් ගාන.
හරි. විනාඩි එකමාරක් විතර ඔය ගාන තියන්නේ. මොකද ඔයගොල්ලෝ ගාන ලියාගෙන හදන්න. ඔය ගාන පිටපත් කරන්න අවශ්‍ය නැහැ නිබන්ධනය නැත්තම් හදිස්සිය හරි.
නයින් කරන්න. හරි බලමු පුතේ කොහොමද හදන්නේ කියලා. බලා ගන්න දෙවෙනි ගාන. හරස්කඩ ක්ෂේත්‍රඵලයේ වූ තැටියා වී ප්‍රවේගයෙන් භ්‍රමණය වන එහි ක්ෂමතාවයේ P සම්බන්ධ වන්නේ P සමානයි A රෝ V ඝනය සමීකරණට අනුවය. රෝ තැටියේ ඝනත්වය නම් සමීකරණයේ මාන අණුව නිවැරදි බව සාකච්ඡා කරන්න. අනිවාර්යයෙන් යටින් ලියන්න ඕනේ මාන වශයෙන් නිවැරදිද නැද්ද කියන එක. ක්ෂමතාවයේ මාන ml වර්ගයේ T ඍණ 3. A රෝ V ඝනයේ මානය කැපිටල් A කියන්නේ හරස්කඩ වර්ගඵලය L වර්ගය රෝ ml ඍණ 3 ප්‍රවේගය LT ඍණ 1 වර්ගය LT ඍණ 1 ඝනය සුළු කළොත් ඒ අනුව m L ඍණ 3ට L ඝනය සුළු වෙනවා L වර්ගය T ඍණ 3. ඒ අනුව පද දෙකේ මාන සමාන නිසා යටින් ලියන්න සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. සමීකරණය මාන වශයෙන් නිවැරදි වේ. හරි? තුන්වෙනි ගාන. ස්කන්ධයෙන් වන වස්තුවක් ගබඩා වී ඇති ශක්තිය සම්බන්ධ වන්නේ E සමානයි MC සමීකරණට අනුවය. C අණු ආලෝකයේ ප්‍රවේගය නම් ඊට සමීකරණයේ නිර්වත්තාවේ මාන අණුව පරීක්ෂා කරන්න. ඇත්තටම පුතේ උතන අර සමීකරණයේ නිර්වත්තාවේ කියන එක හොයන්න බෑ. මාන වශයෙන් නිවැරදි කියලායි හොයන්න වෙන්නේ. නැවත මම කියන්නම් අපිට සමීකරණයක් මාන වශයෙන් නිවැරදි කියු පමණින් ඒ ප්‍රායෝගික ලෝකයේ භාවිතා කළ හැකි කියලා කියන්න බෑ. හැබැයි උසස් පෙළ සීමාවේ භාවිතා කරන සියලු සමීකරණ මාන වශයෙන් නිවැරදි. හරි? බලාගෙන තුන්වෙනි ගාන. E සමානයි MC වර්ගය. ඒ අනුව ශක්තියේ මාන ml වර්ගයේ T ඍණ 2. MC වර්ගයේ මාන L වර්ගයේ T ඍණ 2. ඒ අනුව එක් එක් පදයේ මාන සමාන බැවින් සමීකරණයේ මාන වශයෙන් නිවැරදි කියලා යටින් ලියන්න. එක් එක් පදයේ මාන සමාන බැවින් සමීකරණයේ මාන වශයෙන් නිවැරදි. එක් එක් පදයේ මාන සමාන බැවින් සමීකරණයේ මාන වශයෙන් නිවැරදි කියලා ලියන්න. හරි. ඊළඟට පුතේ බලා ගන්න හතරවෙනි ගාන. පොළොව මට්ටමේ සිට h උසකදී බෝලයක ප්‍රවේගයේ v සම්බන්ධ වන්නේ v වර්ගය සමානයි 2gh සමීකරණට අනුවය. g ගුරුත්වජ ත්වරණය. ගුරුත්ව ත්වරණය කියන්නේ ත්වරණයක්. නම් මාන අණුව සමීකරණයේ නිර්වත්තාවය පරීක්ෂා කරන්න. ඇත්තටම මාන අණුව නිර්වත්තාවය පරීක්ෂා කරන්න කියලා ඔය දෙන්නේ මාන දෙපැත්තේ මාන සමානද කියලා චෙක් කරන්න. හරි? දෙපැත්තේ මාන සමානද කියලා චෙක් කරන්න තමයි ඔය දෙන්නේ. අපි බලමු මේක. v වර්ගය සමානයි 2gh. v වර්ගයේ මානය LT ඍණ 1 වර්ගය L වර්ගයේ T ඍණ 2.
දෙකයි GH වල මානය. G කියන්නේ LT ඍණ 2, H කියන්නේ L වර්ගයේ T ඍණ 2. ඒ අනුව තියෙන අදාළ මානය. හරි. ඒ අනුව සමීකරණය පද දෙකේ මාන සමානයි. සමීකරණයේ මාන වශයෙන් නිවැරදි. හරි. සමීකරණයේ මාන වශයෙන් නිවැරදි. හරි. හරි. දැන් 5යි 6යි ගණන් දෙක හදලා දෙන්න බලන්න. අපි දාන්න ස්ක්‍රීන් එකට 5යි 6යි අර එච්චර හොඳට පේන්නේ නැහැ පුතේ zoom එක සමහරලාට අපැහැදිලි වෙන හින්දා දැන් නම් මේ වෙලාවේ නම් පැහැදිලි 100%ක්ම. හරි. අර සිග්නල් එක අවුල් වෙනවනේ ඒක. හරි. මට 5යි 6යි හදලා දෙන්න. 6 වෙනි ගානේ භෞතික පදවල මාන ටික උතන දාලා තිනවා. හරි. 5යි 6යි හදන්න. හදන කට්ටියත් එක්ක.
මාන වශයෙන් නිවැරදි සමීකරණය එක් වශයෙන් නිවැරදි දහනවා වූ. හරි. හැම සමීකරණයක්ම මාන වශයෙන් නිවැරදි වෙන්න ඕනේ නැහැ පුතේ. හරි. අයින් කරන්න ගන්න. මාන වශයෙන් නිවැරදි නොවන සමීකරණ තියෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා. දෙපැත්තේ මාන පරීක්ෂා කළාම මාන සමාන නැත්නම් කරන්න දෙයක් නැහැ ඉතින්. හරි. හරි. 5. බෝලයක් v ප්‍රවේගයෙන් ඝනත්වයේ රෝවන මාධ්‍යයක ගමන් කිරීමේදී බෝලය මත ඇතිවන ප්‍රතිරෝධී බලය F සමානයි රෝ v ලු. හරි. ඉහත සමීකරණයේ මාන වශයෙන් නිවැරදිද කියලා පරීක්ෂා කරද්දී බලය මාන ගත්තොත් ml t ඍණ 2යි. රෝ v පදේ මාන ගත්තොත් රෝ කියන්නේ ඝනත්වයේ මාන ml t ඍණ 3යි ප්‍රවේගය lt ඍණ 1යි. ml ඍණ 2 t ඍණ 1යි. ml ඍණ 2 t ඍණ 1යි. හරි. ඔය තමයි රෝ v වල මානය. හරි. ඒ අනුපුතේ පද දෙකේ මාන සමාන නැහැනේ. බලයේ මාන වලට රෝ v ගුණිතේ මාන සමාන නැහැ. යටින් ලියන්න සමීකරණේ වැරදි කියලා එහෙම ලියන්න එපා. යටින් ලියන්න සමීකරණය මාන වශයෙන් නිවැරදි නොවේ. සමීකරණය මාන වශයෙන් නිවැරදි නොවේ. සමීකරණය මාන වශයෙන් නිවැරදි නොවේ. හරි. ඊළඟට 6 වෙනි ගාන දිගේල් සම්බන්ධ වන සමීකරණයක් දීලා තිනවා c වල ඍණ 2න් 3 වෙනි බලය g වල භාග වෙනි බලය h වල භාග වෙනි බලය. පුතේ ඒකක අණුව කියන තැන වචන කපල යන මාන අණුව කියලා. ඒකක අණුව කියන තැන වචන කපල යන මාන අණුව සමීකරණයේ නිර්වත්තාය ලබා ගන්න. දැන් දෙපැත්තේ මාන ආදේශ කළ බලන්න ඕනේ මාන වශයෙන් සමානද කියලා. ඔයගොල්ලන් මේ පද තුනේම c වල මාන කවුද? g වල මාන කවුද? h වල මාන කවුද කියලා දීලා තියෙනවා. හරි. මාන වශයෙන් නිවැරදි බව පෙන්වීම තමයි මේකෙදි කරන්න තියෙන්නේ. සමීකරණ විභාගයට දෙන්නේ නැහැ. සිලබස් එක ඉවරෙද්දී ස්වභාවිකව මේ සියලු සමීකරණ ඕගොල්ලන්ට කටපාඩම් හිටිනවා. දැනට පේපර්ස් දෙද්දි මම සමීකරණ දෙනවා. ඉඳ කලබල වෙන්න ඕනේ නැහැ. හරි. මේවා පාඩම් කරන්න ඕනේ නැහැ. ස්වභාවිකව පාඩම් හිටිනවා. L සමානයි C වල ඍණ 2න් 3යි. G වල භාග්‍ය බලය H වල භාග්‍ය බලය නම් සමීකරණය මාන වශයෙන් නිවැරදි බව පෙන්වන්න ගොත් L වල මානය Lමයි දිගක්නේ. ඒක Lමයි. C වල ඍණ 2න් 3 G වල භාගය H වල භාගය නම් C වල මානය ගත්තොත් LT ඍණ 1යි ඍණ 2න් 3 G වල මානය M ඍණ 1 L ඝනය T ඍණ 2 මේකේ භාග්‍ය බලය. H වල මාන ml වර්ගය T ඍණ 1 ඕකේ භාග්‍ය බලය. සුළු කරන්න L වල ඍණ 3 බෙදීම 2යි. T වල ඍණ ධන 2න් 3යි. M වල භාග්‍ය බලය ඍණ L වල 2න් 3යි. T වල ඍණ 2 ඍණ 1 වැඩි කළොත් ඍණ 1යි. හරි පරිස්සමෙන් සුළු කරන්න ඕනේ. හරි. M වල භාග්‍ය බලය
L වර්ගයේ භාගයෙන් වැඩි කළොත් L වල පළවෙනි බලය T වල ඍණ භාගය. ඔබ හොඳින් බැලුවොත් පෙනෙයි M වල ඍණ භාගයට M වල ධන භාගය කැපෙනවා. L වල ඍණ 2න් 3ට ධන 2න් 3 කැපෙනවා. L එකක් ඉතුරුයි. T වල 2න් 3ක් ඉතුරුයි. T වල ඍණ 1යි ඍණ භාගයයි කියන්නේ ඍණ 2න් 3යි එකතු කළොත්. ඍණ භාගයයි ඍණ 1යි කියන්නේ ඍණ 2න් 3යි. මේ දෙක කැපෙනවා. ඉතුරු වෙන්නේ L. ඒ අනුව සමීකරණය දෙපැත්තේ පදවල මාන සමානයි. සමීකරණය මාන වශයෙන් නිවැරදි. හරි. දෙපැත්තේ පදවල මාන සමානයි. සමීකරණය මාන වශයෙන් නිවැරදි. හරි. දෙපැත්තේ පදවල මාන සමානයි. සමීකරණය මාන වශයෙන් නිවැරදි. හරි. සමීකරණය මාන වශයෙන් නිවැරදි කියලා ලියන්න. හරි. අඩුපාඩු තියෙනවා හදාන්න මම මේක ෆොටෝ එකකුත් දාන්න මොකද අර zoom එකේ පොඩ්ඩක් අපහැදිලිතාවයක් තියෙනවා. හරි. දැන් බලා ගන්න. හරි. ඊළඟට ලියන්න අනුමාත්‍රකාව නියතේක මාන සෙවීම. නියතේක මාන සෙවීම. නියතේක මාන සෙවීම. නියතේක මාන සෙවීම. හරි. පුතේ අහගන්න. නියතේක මාන සෙවීම කියන්නේ දී ඇති සමීකරණයක නියතයක් තියෙනවා නම් ඒ නියතේ මාන සෙවීම. අපි අර කලින් සිද්ධියටම ගියොත් නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයට අනුව ඒකකවලදීත් අපි කළේ මේක. මේ විදිහේ ස්කන්ධ දෙකක් කිසියම් දුරකින් ඈත් වෙලා තියෙද්දී නිව්ටන් කියනවා මේ අතර ගොඩනගෙනවලු ආකර්ෂණ බලය. මේ ආකර්ෂණ බලය G capital M simple M බෙදීම R වර්ගයේ සමීකරණයෙන් දෙනවලු. G කියන්නේ නියතයක්. එහෙනම් G යුක්ත කරන්න. G යුක්ත කරන්න නම් G තනි කරන්න R වර්ගයේ මෙහෙට ගේන්න. capital M simple M ඔහොම ලියන්න. G වල මානය බලයේ මාන MLT ඍණ 2යි. R කියන්නේ දුර, දුරේ මානය L වර්ගය.
ස්කන්ධවල මාන ස්කන්ධයෙන් වැඩි කිරීමෙන් m එකක් කැපුණාම අපි ඒකකත් හෙව්වා මේකේ. g කියන නියතේ මානයට එනවා පුතේ. m එකක් කැපුණාම m එකක් ඉතුරු ඒක රුධිරදී m ඍණ 1යි. මේ තමයි සාරත්ව ගුරුත්වාකර්ෂණ නියතේ කියන එක. L වර්ගය කියන්නේ L ගණේ T ඍණ 2යි. ඔන්න එන විදිය. ලියන්න. දී ඇති සමීකරණයක නියතය උක්ත කර දී ඇති සමීකරණයක නියතය උක්ත කර අනෙකුත් පදවල මාන ආදේශයෙන් නියතේහි මාන සෙවිය හැකිය. අලුත්රුලක ලියන්න. නිව්ටන්ගේ සාර්වත්ව ගුරුත්වාකර්ෂණ නියමයට අනුව නිව්ටන්ගේ සාර්වත්ව ගුරුත්වාකර්ෂණ නියමයට අනුව විශ්වය තුල පවතින ඕනෑම ස්කන්ධයක් අතර ආකර්ෂණ බලය පහත සමීකරණයෙන් ලබා දෙයි. පහත සමීකරණයෙන් ලබා දෙයි. මෙහි කැපිටල් M සිම්පල් M මගින් ස්කන්ධයද R මගින් ස්කන්ධ අතර දුරද ලබා දෙයි. හරි. පුතේ මේක ලියලා නියතය උක්ත කරලා නියතේ මාන හොයන්න බලන්න. හරි. නියතය උක්ත කරලා නියතේ මාන හොයන විදිය පෙන්නන්න. හරි.
හරි. පුතේ ඔයගොල්ලන්ට වැඩ කරන් යද්දී අවශ්‍ය වෙනවා තවත් භෞතික රාශිය දෙකක මාන ඒකකත් ඕනුණා අපිව හැදුව දවසල යම්මාපාංකය සහ දුෂ්ටාවිතා සංගුණකේ. හරි. යම්මාපාංකය සහ දුෂ්ටාවිතා සංගුණකේ මම එහිඳ මේ දෙකෙත් මාන ලියවන්නම් දැන් මොකද ඉස්සරහට ඕන වෙන නිසා. හරි ඇත්තට මේ දෙන්න නියත දෙකක්. හරි ඇත්තට මේ දෙන්න නියත දෙකක්. හරි ලියන්න මේ උදාහරණය ලියන්න. හැබැයි මතක තියාගන්න මේ මාන දෙක ඕන වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ පාවිච්චි කරන්න වෙනවා ඕගොල්ලන් මේ මාන දෙක. හරි ලියන්න. කම්බියක් මත අභ්‍යාසයක් ලියන්න. කම්බියක් මත බාහිරින් බලයක් වරන්තුලේ කම්බියක් මත බාහිරින් බලයක් යොදන විටදී බාහිරින් බලයක් යොදන විටදී බාහිරින් බලයක් යොදන විටදී එහි දිගෙහි අඩුවීම E වරන්තුලේ E දිගෙහි අඩුවීම E පහත සමීකරණයෙන් ලබා දේ. දිගෙහි අඩුවීම E පහත සමීකරණයෙන් ලබා දේ. දිගෙහි අඩුවීම E පහත සමීකරණයෙන් ලබා දේ. මෙහි කැපිටල් A යනු කම්බියේ හරස්කඩද මෙහි කැපිටල් A යනු කම්බියේ හරස්කඩද කැපිටල් A යනු කම්බියේ හරස්කඩද L නෝට් යනු කම්බියේ ආරම්භක දිගද වේ. L නෝට් යනු කම්බියේ ආරම්භක දිගද වේ. y යනු යම් මාපාංකේ නම් නියතේ මාන සොයන්න. y යනු යම් මාපාංකේ නම් නියතේ මාන සොයන්න. හරි. දැන් යම් මාපාංකයේ y යුක්ත කරලා මාන හොයන්න බලන්න. සියලු භෞතික පද මං හඳුන්වා දීලා තියෙනවා. හද
ඒකක වලට අදාළ මාන ආදේශ කළොත් වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් වෙන මාන හොයන්න පුරුදු වෙන්න. හරි? හරි. යම් මාපාංකයේ උක්ත කළොත් F L0 බෙදීම AE යම් මාපාංකයේ මාන වෙන්නේ මේක ඔයගලන්න පස්සේ පාවිච්චි කරන්නත් වෙනවා. බලයේ මාන MLT ඍණ 2 L0 කියන්නේ ආරම්භක දිග එක L ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය L වර්ගය දිග වැඩි කිරීම පල්ලනේ. E කියන්නේ දිගේ වෙනස L දිගේ වෙනස L ට L කැපෙනවා M L වර්ගයෙන් L එකක් කැපිලා යනවා L ඍණ 1 T ඍණ 2 ML ඍණ 1 T ඍණ 2 ඒ අනුව මේ තියෙන්නේ යම් මාපාංකයේ මාන. යම් මාපාංකය නැත්තරම නියතයක් ඒකේ මාන තමයි ඔය තියෙන්නේ. හරි. ඔය විදිහටම අපි දුෂ්ටාවිතා සංගුණකේ මානත් හොයමු. ඒකත් ඕගලන්ට ඕන වෙනවා ඒක ඉදිරි වැඩ සඳහා. හරි. ලියන්න පුතේ. ලියන්න. මේක ලියා ගන්න ඉස්සෙල්ලා. හරි. ලියන්න. පහත සමීකරණයෙහි F මගින් බලයද F මගින් බලයද පහත සමීකරණයෙහි F මගින් බලයද A මගින් වර්ගඵලයද A මගින් වර්ගඵලයද V මගින් ප්‍රවේගයද V මගින් ප්‍රවේගයද D මගින් V මගින් ප්‍රවේගයද D මගින් ස්ථාරාතර පරතරයද නිරූපණය කරයි. 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 මේ තියෙන පුතේ ග්‍රීක කෝඩි අකුරක් ඊටා කියලා. ඊටා මගින් දුෂ්ටාවිතා සංගුණකයේ නැමැති නියතය නිරූපණය කරන්නේ නම් ඊටා මගින් ඊටා මෙයාගේ නම ඊටා නමින් දුෂ්ටාවිතා සංගුණකයේ නිරූපණය කරන්නේ නම් ග්‍රීක කෝඩි අකුරක් දුෂ්ටාවිතා සංගුණකයෙහි මාන සොයන්න. දුෂ්ටාවිතා සංගුණකයෙහි මාන සොයන්න. හදන්න බලන්න. මොකද ඔයගලන්ට දුෂ්ටාවිතා සංගුණකයේ එකකට අපි හෙව්වනේ. KGM ඍණ 1 S ඍණ 1 ආවේ වගේ මානත් හොයන්න. හරි මේක අර නියතයක මාන හොයන විදිහට උක්ත කරලා හොයන්න. මොකද මේ ඕන වෙනවා ඒකයි මම මේ අද කියලා දෙන්නේ මේ දෙක. හරි. ඊට කියන්නේ පුතේ F D බෙදීම AV. ඊට කියන්නේ F D බෙදීම AV. හරි.
ඒ අනුව දුෂ්ටාවිතා සංගුණකයේ මාන හෙව්වොත් F කියන්නේ බලය, ml ඍණ 2, D කියන්නේ පරතරය, පරතරය කියන්නේ දිග, A කියන්නේ වර්ගඵල L වර්ගය, ප්‍රවේගය L t ඍණ 1. ඉතින් L t L කැපෙනවා. නැත්තම් L වර්ගය L වර්ගයට කැපෙනවා. ml ඍණ 1 t ඍණ 1. ml ඍණ 1 t ඍණ 1. මේ තමයි ඊටා හිමාන. ඔය තමයි ඊටවල මාන. ml ඍණ 1 t ඍණ 2. ඔය තමයි ඊටවල මාන. හරි ඔය තමයි දුෂ්ටාවිතා සංගුණකයේ මාන. පුතාලට ඔය භෞතික පදවල මාන ඕන වෙනවා. ඒකයි මම යම් මාපාංකයේ සහ දුෂ්ටාවිතා සංගුණකයේ මානයේ සමීකරණ අරගෙනම ලියලා පෙන්නුවේ. ඕගොල්ලෝ මේ සතියේ ගෙදෙද්දී 10 වෙනි ගානයි 11 වෙනි ගානයි හදන්න ඕනේ. හරි දෙවෙනි පිටුවේ 10 වෙනි ගානයි 11 වෙනි ගානයි හදන්න ඒ ගණන් දෙක ගෲප් එකේ දාලා දානොත් පොඩ්ඩක්. අවශ්‍ය ළමෙක් ඩවුන්ලෝඩ් කරගන්න ඉන්නේ. දෙවෙනි පිටුවේ 10 වෙනි ගානයි 11 වෙනි ගානයි හදන්න. හරි. දෙවෙනි පිටුවේ 10 වෙනි ගානයි 11 වෙනි ගානයි හදන්න. හරි. ඊළඟට අගෝස්තු මාසේ නිබන්ධන ලබා ගන්න ආයතන වෙත යනවා නම් පුතේ තුන්වෙනි දෑම් පස්සේ යන්න ආයතන වලට නිබන්ධන ගන්න. තුන්වෙනි දෑම් පස්සේ. මොකද ඔයගලන්ට තියෙන්නේ ප්‍රැක්ටිකල් පොතක් ලැබෙන්න. ඒකෙන්ද තුන්වෙනි දෑම් පස්සේ යන්න ඒක ලබා ගැනීම සඳහා. තුන්වෙනි දෑම් පස්සේ. හරි. හරි. අගෝස්තු මාසේ තුන්වෙනි දෑම් පස්සේ නිබන්ධන ලබා ගැනීම කරන්න. හරි. හරි. එවනම් අපි අදට මෙතනින් පන්තියේ වැඩ කටයුතු ටික අවසන් කරමු. දෙවෙනි පිටුවේ 10 වෙනි ගානයි 11 වෙනි ගානයි හදලා තියන්න සාමාන්‍ය ආකාරයට මේ සතියේ පන්ති පැවැත්වෙනවා. හරි. නාදර පන්තියේ වැඩ ටික මෙතනින් අවසන් කරමු. ආයුබෝවන්.